දෛය ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ තුන්වෙනි දවසටත් ධර්ම දේශන අවස්ථාවටයි කාලෙ පැමිණලා තියෙන්නේ. ඉතින් අපි කවුරුත් දන්න විදිහට සති සම්පජඤ්ඤ සූත්‍රය ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ. ඒ සියලුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා සමාධි විපන්නස්ස සමාධි සම්මාදි ධම්මා සමාධිමි අසති හතෝපනිසං හෝති යතා භූත ඥාන දස්සනං තීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ සරුවච්චන් වහන්සේ විසින් පෙන්වන්නට ඉදලා තියෙන ධර්ම પરම්පරාවක මේ අතරමැද දන්වැල් පුරුකක් වගේ පුරුකක් තමයි අද ඉදිරියෙන් තියාගත්තේ. එතෙන්දී සමාධිය සහ ප්‍රඥාව අතර සම්බන්ධතාවය පෙන්වනවා. ඉතින් මේක ශාසනයක එහෙම නැත්නම් විශේෂම සරුවචනාංශගේ ශාසනයේ සුවිශේෂත්වයක් දක්වනවා. මොකද අනිකුත් ශාසනවල සමාධිය දක්වා වර්ධනයක් තිබිලා තියෙනවා. එහෙම නැත්නම් ඒ දක්වා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර පිරිසක් වකට දමදිය වැඩ ඉඳලා තියෙනවා. ඒක අපේ ගෞතම සරුවචන් වහන්සේට ඒ සර්වඥතා ඥානෙ ලබා ගන්න ඉස්සලා උදව් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා එතෙන්ට ගෙන ගිය මේ එහෙම නැත්නම් මේ සමාධිය දක්වා ගෙන ගිය මේ කොඩිය සමාධිය ඉඳලා ප්‍රඥාවට ගෙන යාම සරුවචන්හන්සේගේ සුවිශේෂ කෘත්‍ය කියලා අඳුලා දෙන්න පුළුවන්. ඒක පැත්තකින්. ඉතින් ඒ හඳුන්වා දීම ඉබේ සිද්ධ වෙන එකක්ද නැත්නම් සමාධිය තියෙනකොට අනිවාර්යයෙන්ම ප්‍රඥා පහළ වෙනවා නම් ඒකට සරුවචන්හන්සේගේ මොකද්ද තියෙන කාර්යභාරය? එහෙම නැත්නම් එහෙම කාර්යභාරයකින් තොරව සමාධිය තියෙන හැම කෙනාට මේක වෙනවද? එහෙමනම් ඇයි ඊට ඉස්සලා උනේ නැත්තේ? සර්වචනසේ පහළ වෙන්නේ ඉස්සලා ආදි වශයෙන් ප්‍රශ්න රාශියක් මේකේ තියෙනවා. ඒක නිසා මේ තියෙන වචන සම්මා සමාධිම් බික්කවේ අතති සම්මා සමාධි විපන්නස්ස හතුපනිසං හෝති යථා භූත ඥාන දර්ශනං. යම් කෙනෙකුට මේ සමාධිය සම්‍යක් සමාධිය නැත්තම් සම්‍යක් සමාධිය ව්‍යාකූල නම් එයාට කවදාකවත් ඇති හැටිය පේන්නේ නැහැ. යථා භූත ඥාන දර්ශනේ පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා සම්මා සමාධිය ඇති කරගත්තට පස්සේ අපේක්ෂා කරන්න ඕනේ ඒකේ නිසය නයිසර්ගික ප්‍රතිඵලයක් විදියට ප්‍රඥාව. ඉතින් ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්ද නැත්නම් පහළ වුණාට ඒක හඳුනන්නේ නැති නිසා සමාධිය අතහරිලා නැතුව සමාධියම ගැලී ඉන්නවා ඊගාට එන ප්‍රඥාව බාර ගන්න නැති එකක්ද කියලා විවිධ පැත්තේ අර්ථකථන තියෙනවා. ඉතින් මේ අර්ථකථන ගොඩක් සාර්ථක ඒ වගේම වැඩක් ඇති අර්ථකථන හම්බ වෙන්නේ ප්‍රඥාව අඳුරගත්ත අයකින්. අඳුරගත්තේ නැති අයත් නානා විලෝපන කතා කරනවා. ඉතින් ඒක නිසා සමාධියෙන් ප්‍රඥාට ගියාට පස්සේ ඒ දේ බුද්ධ විඳපු කෙනාට නම් මෙන්න પરම්පරාව පේනවා. ඉස්සල්ලාම මේ ඔක්කොටම හේතු වෙලා තියෙන්නේ සති සම්පජඤ්ඤ එතන සමාධිය සතිය ප්‍රඥාවක් තියෙනවා. සම්පජඤ්ඤය කියලා කියන්නේ සිහි නුවණ. එතකොට මේ සිහි නුවණ තියෙන කෙනාට විතරයි සිහි නුවණ වඩන කෙනාට විතරයි මේ පද්ධතිය පිළිබඳව තමන්ගේ කය පිළිබඳව බාහිරය පිළිබඳව සංවේදීකමක් අපි කියන මේ බයලජ්ජාව පිළිබඳව සදාචාරාත්මක වගවීමක් ඇති වෙන්නේ සිහිය විතරක් තියෙන අයට නෙමෙයි සිහි බුද්ධිය තියෙන අයට. මේ සිහි බුද්ධිය තියෙන අයට ඇති වෙන නැත්තම් භාවනා කරනට ඇති වෙන මේ බයලජ්ජා දෙක තේරුම් ගන්න බැරි අත්තු ගොඩක් ඉන්නවා. භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට දකින්නේ. ඒක භාවනාවේ ආයතා ප්‍රතිඵලයක් විදිහට දැකලා බයලජ්ජාවේ ඇතිවීම කරදරයක් වෙලා තියෙනවා. ඒක කුෂ්ඨ රෝගයක් වගේ වැටෙන්න පටන් ගන්නවා. කසානා රෝගයක් වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. භාවනා කිරුවොත් මේ ලකුණු ලැබෙනවා. ඒක තේරෙන්නේ භාවනා ප්‍රතිඵලයක් කියලා. ඉතින් අර ප්‍රතිඵලයේ යටපත් කරන්න හදනවා භාවනා කරන්න හදනවා. භාවනා කරනට ලැබෙන මේ බයලජ්ජාව මතුවීම නැති කරගෙන ඒකට තියෙන සංවේදී භාවය නැති කරගෙන
ඒකට තියෙන මේ ඉදරංගේ ප්‍රණීත වීම නැති කරගෙන අනේ කොහොමද භාවනා කරන්න කියලා අහන එක තමයි කමඨාන් සුද්ධ කරනට කරන්නේ. මේ භාවනා කරනට ඇති වෙන මේ බයලජ්ජා ප්‍රතිපලයක් වශයෙන් බාරගත්තා නම් අර සති සම්පජඤ්ඤය කියන වචෙන්ට අර්ථයක් ලැබෙනවා. සති සම්පජඤ්ඤය නිසා ඇති වෙච්ච දෙයක් මේ භාවනාවේ ඵලයක් තමයි සංවේදී භාවය වැඩි වෙනවා. මොකද්ද සංවේදී භාව? පවට බය සහ පවට ලැජ්ජාව. ඒ නිසා ඊය මතක් කරගත්ත විදිහට විඳට වැඩිය අසහනකාරී ගතියක් හිතේ නිතරම තියෙනවා. ඒක වනමුකේ පෑදුවාට පස්සේ තුවාලට බෙහෙත් දාන තුවාලේ සුද්ධ කරාට පස්සේ තුවාලේ රිදෙනවා. ආන්නේ වගේ වනමුකේ පෑදුවා වගේ ගතියක් ඉරිටේෂන් එකක් එන්න පටන් ගන්නවා. රුස්නා ගති වැඩි වෙන්න පටන් ගන්නවා. දෙක තමයි පිළිබඳ චෝදනා ස්වරූපේ වැඩි වෙන්න පටන් ගන්නවා. මට මේ මොකද වෙලා තියෙන්නේ? මයි මම මෙහෙම දැන වැරදි කරන්නේ. ආදි වශයෙන් Tamanට චෝදනා කරනවා. එහෙම නැත්නම් මම මෙහෙම කරන්නේ මේ දෙමාපිය කියලා දුන්න වැරදි, පන්තලේ හැමරුව කියලා දුන්න වැරදි, රට්ටු ඔක්කොම පව් කරන නිසා වෙන්නේ නැති කියලා බාහිර වැරදි හොයනවා. එහෙම නැත්නම් හිතනවා මේ ඔක්කොම නැති ලස්සන දුප්පතුන් නැති ලෝකයක් හදාන්න පුළුවන්. ඒක නම් පව් කරන එකක් නෑ. ඉතින් ඒක මෛත්‍රී බුද්ධ සාසනේ හම්බුයි කියලා මේ perfection නැත්නම් දඹදිවගේ හම්බෙයි එදා තියෙන්න ඇති දැන් නැතුව ඇති කියලා. ඉතින් ඔය නూరుවැරි තමයි තියෙන්නේ සතිය හටගත්ත අයගේ. ඉතින් මේ හතරම මම ඊයේත් මතක් කරා. මේ හතරම පේන්නේ කරදරයක්, ඉසේකක්කමක්, ඇහැට කුණක් වැටෙනවා වගේ තමයි. කමඨාන සුද්ධ කරලා දුන්නොත් ඕක අනිවාර්ය භාවනාවේ ප්‍රතිඵලයක් ඔය. මේ නිසා ඔය ප්‍රශ්නයක් නෙවෙයි ඇවිල්ලා තියෙන උත්තරයක් කියලා. ඒ කෙනාට පුළුවන් මේ සංවේදී බව ප්‍රයෝජනවත් කරගෙන මේ වැරදි නැවත ඇති නොවීම පිණිස ඉඳුරන් අරසා කරන්න හරියට මේ නගර ద్వාරේ දොරටු පාලකෙක් දානවා වගේ. එතකොට රජු රෝගාවට එන්නේ දොරටු පාලයාගෙන් තීන්දුව වෙච්ච ටික විතරයි. එතකොට මේ පත් කරන දොරටු පාලයාට තමයි ඉන්දිය සංවරය කියලා කියන්නේ. ඒ ඉන්දිය සංවරයේදී ඉන්දිය භාවනා සූත්‍රයේ සරුවචන්සේ පෙන්ලා දීලා තියෙනවා අනිකුත් ශාසනවල තියෙන ඉන්ද්‍රිය භාවනාවත් මේකේ තියෙන ඉන්ද්‍රිය භාවනාවත් නැත්තම් මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ඉන්ද්‍රිය භාවනාව ඒකත් පෙන්නනවා මේ පුරුදු වෙන කෙනාට ශේක පුද්ගලයට අශේක පුද්ගලයට රැසී ඉන්ද්‍රිය භාවනා අවස්ථා තුනක් ඉස්සල්ලාම වෙන්නේ මේ මගේ අති මේ වැඩේ දැනගෙන සිද්ධ වුණා. තාම සිද්ධ වෙනවයි කියලා ඉඳුරන් තමාව අරගෙන යනවා අර වල් සත්තු 6 දෙනා අනික් සත්තු අරගෙන යනවා වගේ ඇදගෙන යන හැටි පේන පටන් ගන්නවා. ඉතින් පේන්නේ පටන් අර ගන්නකොට එයාට ඒක පිළිබඳ පිළිකුලක් හට ගන්නවා අට්ටි යති හරායති ජගුච්ඡති. ඒක පිළිබඳ එතන වසන්න බැරි තත්ත්වයක් හිටිනවා. ඒක පිළිබඳව පිළිකුලටපත් වෙනවා ලැජ්ජාවටපත් වෙනවා. බලන්න මම මෙහෙම රට්ටුවන්ට මෙහෙම කෙනෙක් කියලා කියන හිටියට මගේ අතින් දැන හෝ නොදැන මෙහෙම දේවල් වෙනවයි කියලා ඒ වචනය හරි මේ ථේරවාද ශාසනය හරි පටලැවිලකට යොමු වෙලා තියෙනවා. මේකට කියන්නේ අනිච්චා කියලා කියන්නේ ඉච්ඡති කියන වචනේ. මම ඇති වෙනවා තමයි ඒනොට මම ඒක කැමති නැහැ. මේක පටලවාගෙන තිනවා අනිච්චා කියලා නිච්ඡති කියන වචනේ. ඉතින් ඒක නිසා ගිරිමානන්ද සූත්‍රය වගේ තැන්වල හරි පටලවිල්ලක් තියෙනවා. අනිච්ච සංඥා දෙකක් තියෙනවා. එකක් තමයි ඉච්ඡති මම මයති වෙනවා මම කැමති නැහැ. මගේ ඉඳුරන් මට ඕන විදිහට නැහැ. ඒ නිසා කැමති නැහැ. ඉච්ඡති. ඒකට ඒක වර්තකතන දෙන්නේ අට්ටි යති හරායති ජගුච්ඡති. ඒක පිළිබඳව එතන වසන්න බැරි තත්ත්වයක් ලැජ්ජිත භාවයක් පිළිකුල් භාවයක් හට ගන්නවා. එතකොට තමයි අර තමන්ට දෙස් දී ගන්න තමන්ට චෝදනා කරන ස්වරූපයක් එන්න පටන් ගන්නෙ. ඉතින් බුද්ධ ශාසනයක් නැති කාලෙක නම් ඕක හෙලිදරව් කරගන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. බුද්ධ ශාසනයක් තියෙන කාලේ කියනවා ඕක කවුරු වුණත් ඔන්න ඔය තැන ඉඳලා තමයි ඉදිරියට යන්නේ. දැනට මේ ඉඳුරන් මගේ කියා ගත්තොත් එව්ව කිසිම චාරයක් ඇති දේවල් නෙවෙයි. එව්ව වල් සත්තු. එව්ව ම්ලේචයි. එව්ව උර්ගයි. එව්ව රෙප්ටිලියන්. පරිණාමයේ ඇති වේගන එනකොට ආපු ඇමිග්ඩලා කියන මොලේ මැද තියෙන කොටසක් ඒක ගහපු ගමන් නාග සලන් වෙන જાති මේ පොඩි මේ බට්ටෙක්. ඒ බට්ටගෙන් එක පාට ශ්‍රාවණිකුත් වෙනවා රාග දනන දෙයක් ආපු ගමන් රාග මත වෙලා රාගේ වීතික්‍රමණය වෙනවා. ද්වේෂ දනන දෙයක් ආපු ගමන් ද්වේෂ මත වෙලා ද්වේෂ වීතික්‍රමණය වෙනවා. මෝහයක් ආවම හිතගෙන බුදිය ගන්න. ඒක කෙලවඳ තකීමක් නැහැ. නමුත් භාවනා කරනකොට දැන් දැකලා තියෙනවා අලුතෙන් කරපු මොලය තුල සිදුවෙන structural changes වෙනස්කම් වලදී මේ ඇමිග්ඩලාව එන්න පුංචි වෙනවා.
ඒ නිසා ඇමිග්දලාව හරහා නෙවෙයි අපේ ආවේගය යන්නේ. රාගය ආවට රාගය කුප්පන්නේ අපි. නැත්තම් වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැහැ. ද්වේෂයක් ආවට ඒක පාට හැඟුම් උදාහරින්නේ නැහැ. නිදිමතක් ආවට එහෙම කට අරගෙන කටබලියාවේ බුදියන්න යන්නේ. ආන්නේ විදිහට ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා තමන්ගේ ඒක දීර්ඝ කාලින කරනකොට තමයි ඒ ඇමිග්දලාව පුංචි වීම වගේ ස්ට්‍රක්චරල් වෙනසක් ඇති වෙන්නේ. එහෙම ඇති වෙනවා. ඇති වෙනකන් ඒ යෝගාවචරය ඉන්නේ දෙකට කපපු පණුවෙක් වගේ. ඒ යෝගාවචරය ඉන්නේ ගොඩ දාපු මාළුවෙක් වගේ. ඒ යෝගාවචරය ඉන්නේ මේ ඇසිඩ් ගැහුවා වගේ. හරි වෙහෙස කර තැනක. අර කින ඉරිටේෂන් එකයි Tamanට තියෙන දෙස් දාලකින ගතියයි පරිසරයට පේනවනේ Taman දන්නවනේ අනික් යෝගාවචරොත් මේ විදිහට බලනවායි කියලා. එතකොට අනික් අය අතරමැද Taman ඉන්නේ නිකන් බුදුහාමරගේ උපමාවකට කියනවනම් හැම ගහපු දෙනක් වගේ. ඉතින් හැම ගහපු දෙන උළු හැමම ගහන්න ඕනේ නැහැ කියනවා ඥානන්ද හාමුදුරුවෝ. පැත්තක හැම නැත්තම් ගහකට හේතුනොත් ගහේ ඉන්න පණුව කනවා. එළියට ආවොත් මැස්ස විදිනවා. වතුරට ගියොත් මාළු කොටනවා. බුදියා ගන්න ගියොත් බිම ඉන්න සත්තු කනවා. නැත්තම් කුරුළු කොටනවා. ඒ නිසා හැම ගහපු දෙන වගේ ඊටාම අශීරු තත්යකටපත් වෙනවා මේ ඉන්ද්‍රිය සංවරයට නැත්තම් බයලජ්ජාව නිසා ඉන්ද්‍රයන් සංවර කරන්න හදන කෙනා. එයා ඇත්තටම තේරුම් අරගන්න මේ මම කියාගෙන කරන හැම වැඩක්ම පව් කියලා. සිද්ධ වෙන දේවල් වල පව් නැහැ කියලා බුදුහාමුදුර අපිට පිටපැත්තකින් පොඩි සාන්තියක් දීලා තිනවා. චේතනාම්බික වේ කම්මං වදාමි. එතකොට අචේතනික වෙන දේවල් පව් නැහැ. ඒ නිසා හුස්මේ පව් නැහැ. ආනාපානේ සක්මන් භාවනා කරනකොට කරන තාක්කල් පව් සිද්ධ වෙන්න පුළුවන්. ඉබේ වෙනකොට පව් නැහැ. ඒ වගේම හුස්මේ අවසානයේ ගෙවෙන්නේ නොදැනිනේ පව් නැහැ. හුස්ම දැනෙනව හරි හොඳයි හරි නරකයි ගොරෝසුයි සිව් ඒ හැම එකෙම පව් තියෙනවා. ගෙවෙන වෙලාවේදී පව් නැහැ. ඉතින් අපි දැන් මෙතෙක් කල් දැනෙන ඇඟෙන සංඥා කරන්න පුළුවන් දේවල් එකතු කරේ ඔක්කොම පව්. ඔක්කොගේම සංස්කාර ඇති වෙන්න පුළුවන්. දැන් මෙයා පුරුදු වෙන්න බලනවා යකෝ මෙච්චර අපි මේ හිතාමතා වැඩ කරුවා දවසේ වැඩි හරියක් වැඩ වෙන්නේ නොසිතා නොමතා. ආන්නේ ඒ ටිකට ඇස් දෙක අරින් බලන්න. මේ ඉඳගෙන ඉන්නකොට මේ හිතවිලි එනකොට වේදනාව එනකොට සද්ද එනකොට අර ඉඳගෙන ඉන්න එක කවුද කරන්නේ? හුස්ම ගන්න එක කවුද කරන්නේ? හෘද වස්තුව ගැහෙන එක කවුද කරන්නේ? කෙස් වැඩෙන එක කවුද කරන්නේ? දත් වෙන එක කවුද කරන්නේ? කියනවා. ඒ එකක්වත් අපි සමාදම් වෙන්නෙත් නැහැ. අපි අර හිතාමතා කරලු අකුසල් වෙන දේවල් විතරක් ඔළුවට අරගෙන බලන්නකො මං ආයති මේක වුණානේ ඒක වුණානේ කියලා කෙරෙන දේවල් වලින් 100ට එකක් විතර තමයි අපි තේරෙන්නේ. අනිත් ඔක ඉබේ සිද්ධ වෙනවා. අර තේරෙන දේෙන් තමයි පව්පන් පින් සිද්ධ වෙන්නේ. ඉතින් මෙයා අර ඉන්ද්‍රිය দমনයේ අන්තිම කෙලවර තමයි සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා. සියලු සංස්කාර හිතාමතා කරන හැම දෙයක් පිළිබඳව පිළිකුලක් ඇති වෙනවා. සබ්බ සංඛාරේසු අනිච්චා සංඥානීය ගිරිමානන්ද සූත්‍රයේ වැරදියට ලියලා තියෙනවා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. ඉතින් මේක හරි අමාරුයි. මේකෙන් ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා ලංකාවේ ඒ විස්තර කරලා දෙන. ඒ ඇත්තෝ ඒකම අල්ලගෙන කතා කරන්න ගිහලා සමහරවිට සැර වැඩි වෙලා අනිත් පැත්තෙන් බැනුම් අහනවා. ඒක ඇත්තටම අනිච්චා වෙන්න ඕනේ. අනිච්ච සංඥා නෙවෙයි. මම හිතාමතා කෙරුවා නම් සියල්ල වැරදි. ඒක ඉස්ලාම් බතාවට ජර්මනියට අරගෙන ගිය ආත ෂෝෆන්හාවර් කිව්වා each will is evil කියලා. මොකක් හරි හිතලා මතලා කරුවා නම් අකුසල් තියෙනවා. පින් කෙරුවත් කාන්තාරේ ගෙවන්න. පව් කෙරුවත් අකුරක් වෙන්නේ. ඒ වෙනුවට ඉබේ සිදුවෙන ගොඩක් දේවල් තියෙනවා. ගහක් තියා බලන්න. කුරුල්ලෙක් සතෙක් තියා බලන්න කොච්චර ලස්සන දුංගේ වැඩ කරනවද කියලා. දැන් බැල්ලියක් පැටවුන්ට කිරි දෙනකොට සලකනකොට ඔය කරුණා මෛත්‍රී මොකක්වත් නැහැ නේ. උගේ හැටි ඔය. මේක මේ අම්මා කෙනෙක් කිරි දෙනකොට අපි කියන බුදු අම්මේ අම්මා ළඟ බුදුම කරුණාවක් තියෙනවා. ඉතින් බැල්ලි අම්මගේ තියෙනවා ඒක. ඕක ගැන ඔච්චර මහා උදන් අනන්න දෙයක් නැහැ. අපේ හිටියාල චෙකස්ලෝකෙන් හාමුදුර කෙනෙක් මේ ඒ හත්තුන්ට තියෙන ආදර නිසා කපුට මහත්තයා බැල්ලි මහත්තයා එහෙම තමයි කතා කරන්නේ. උංගව තියෙන මහාත්ම ගති ටික. මේ අපි හිතන්නේ මේක මේ අපි මේ කරන දේවල් නෙවෙයි මේවා. අන්නේ නොකරන නැත්නම් නොසිතා නොමතා සිටින දේවල් බලනකොට අපි නික හොල්මනක් විතරයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔය මොනවදෝ කරනවා උපන්නාට මේ ලෝ වෙනවා විනා. ඊට පස්සේ මෙයාට උත්තර බඳින්න ගියාම අනේ අම්මේ දෙන නිදහසට කරනවා අනේ අම්මේ දෙන පටිච්ච සමුප්පාදය අනේ අම්මේ දෙන අරකයි මේකයි ඒකයි මේකයි හේතු කරුණු දෙන්නට ගියාම අමෝපචයක් තියෙනවා.
නිසා ඉන්දියා සංවරයට ගිය කෙනා බයලජ්ජාවෙන් පස්සේ ඉන්දියා සංවරයට ගියාට තේරෙනවා මේක යනාතේ යන්න අරපන්. අකුසල් නැහැ. ඒ නිසා ඉබේ සිදුවෙන දේවල් වලට අවදි වියන්. හුස්ම ගෙවෙන පැත්තට අවදි වියන්. තරහවක් වෙලා යන පැත්තට අවදි වියන්. පිට ගියේ හිත ආපහු එන එකට අවදි වියන්. ওই ටිකට අවදි වෙන්න බලපන් පුදුමාකාර තාරුණ්‍යයක් එන්න පටන් ගන්නවා. ඒ යනවා වගේ මේව හැදෙනවා ඉබේ වෙන්නේ. ඒවට මේ මහා ලොකු පාරමිතා පිළිලක් ඕන. පාරමිතා වෙන්න ඇති. හැබැයි ඒව සිද්ධ වෙන්නේ චේතනාපූර්වකව නෙවෙයි. අන්න එතෙන්ද ගියාට පස්සේ තේරෙනවා අපි මෙතෙක් කල සිල් රකින්නයි කියලා තටමලා තියෙන තැටමිල්ල. ඒ වගේම සිල් රැකන්න කිකිලිවලව බිත්තර රැකන්න වගේ දරුවලව සිල් රැකන්න. එහෙම නැත්නම් අපේ හැමේ ගමේ ආමුරන්ට සිල් රැකන්න අනී අපි තරංග ගහපු තරම්. වෙන්නේ ඒක කාටවත් කරන්න බෑ. ඉන්දියා සංවරය තියෙන කෙනාට විතරයි සීලය ඇති වෙන්නේ. අන්නේ සීලය ආවට පස්සේ සීතල ගතියක් තියෙනවා. එයා පරිසරයත් එක්ක කද්දාකවත් ගැටෙන්නේ නැහැ. එයා යන මේ පද්ධතියත් එක්ක ඒකට කියනවා මේ යන හතේ යන්න ඇරලා ඒකට මම සාමාන්‍ය කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහගෙන ෂේප් එකේ ඉන්න එකයි තියෙන්නේ. අපිට මේ න්‍යාය පත්‍රය ජය ගන්න ඕනේ මේ න්‍යායට පරදන්නේ ඒක නැහැ. ස්වභාව ගලණයේදී බලනවා. ඒක තමයි ටාઓයිසම් කියලා මුළු ජපානෙම ප්‍රසිද්ධම ආගම. ඇත්තටම ඒකේ ඇවිල්ලා තියෙන්නේ ඥාන කියන වචනේ බුරුමෙට යනකොට ඥාන් වෙනවා. චීනට යනකොට ඡාන් වෙනවා. ඊට පස්සේ සෙන් වෙනවා. ජපාන්ට යනවා. ඉතින් සෙන් බුද්ධ ආගමයි තාओයිසමයි දෙකම එකයි. ස්වභාවීදියා බලන ඉර පායනවල මල් පිප්පෙනවා. කුලඟ හමනකොට ගස්කොල් වෙනවා. ඒ වගේම බඩගිනි වෙනකොට අපිට ඈනුම් යනවා. ඒ වගේම අපිට කාමයේ මත වෙනවා. ඒ වගේම ද්වේෂයේ මත වෙනවා. ඒ ඔක්කොම පෙර සකස් කරන ලද්දක් මිසක්කා. ඕක සකස් කරන්න යෑමෙන් හෝ ඒක හදන්න යෑමෙන් වෙන්නේ මොකද්ද? ගඟක් උඩට හරවන්න හදනවා වගේ. එහෙම නෙමෙයි මේක දිහා බලාන ඉඳලා මේක දිහා වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් පේනවා. ඔය රකින්න සීලයට වැඩිය නිකන් රැකෙන සීලයක් කියලා එකක් තියෙනවා. ඉස්සලා රකින්න ඕනේ ඇත්ත තමයි. රැක්කට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ පවුන සත්තු නොමර ඉන්නවයි කියන එක මොකද්ද කරන්න තියෙන්නේ? හොරකම් නොකර ඉන්නවයි කියලා මොකද්ද කරන්න තියෙන්නේ? කාමීත්‍යචාරය නොකර ඉන්නවයි කියලා මොකද්ද කරන්න තියෙන්නේ? බොරු කේලම් හිසචන පරිසචන නොකර ඉදීමක් විතර නෙමෙයි දෙන මොකද්ද සීල කියන්නේ? විරමණයක් විතරයි. මේක තන්නේ කරම අද මේ සීල ව්‍යාපාර හදාගෙන රක්කණ්ඩ හදනවා. එහෙම ගන්නෑ. යමක් නොකර සිටීමක් තියෙන සුම්මයිදී. ඉතින් භාවනා කරනකොට අපි පැයක් වාඩි වෙලා ඉන්නකොට 100%ක්ම සීලේ. ඉතින් එකෙක්වත් නැන්නේ මේ මම පැයක් භාවනා කරගෙන හිටියා වාඩි වෙලා හිටියා මම පැයක් සිල් රැක්කයි කියන කවුරක්වත් කියන්නේ භාවනා හරි කියන්නේ අප්පා. සතිය හරි කියන්නේ අප්පා. සමාධිය හරි කියන්නේ අප්පා. ආලෝකේ පහළුනේ නෑ අප්පා. ඕන් ලයිස්තු. අඩු ගානේ කතා නොකරන පැයක් හිටියන්නේ. අඩු ගානේ නලියවුවට මොකද රතෙක් මැරෙව්වේ නෑනේ. හොරකම් කෙරුවේ නෑනේ. කාමීත්‍යචාරය කියලා ඔච්චරයි. ආන්න මේ සීලය දැනගත්තට පස්සේ පේනවා මිනිස්සු මේ සීලය ව්‍යාපාරයක් කරගෙන කොච්චර අනුන් පහත් කරන්නයි Taman උසස් කරන්නයි සලකනවා කියලා. ඒක බුදුරජාණන්සේ මේ අසප්පුරුෂ සූත්‍රයෙන් තප්පුරුෂ සූත්‍රය කියලා තියෙන්නේ. ඒකේ පෙන්වන්න දීලා තියෙනවා මේ සීල් රකින්න නිසා කොච්චර මිස පව් කර ගන්නවද කියලා. බෞද්ධ ඔක්කොම හිතානිනු අනික් සේර මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ඒගොල්ලෝ තමයි පව් කරන්නේ අපි විතර දැන පව් කරන જાතියක් බුද්ධ ආගමෙන් පිට ඇත්තෙම නැහැ. මොකද බුද්ධ ආගම විතර පින් පව් තියෙන්නේ. දැන පව් කරන එකම සතාට කියතයි බෞද්ධයයි කියලා. අනික් විශ්ුතේ මේ පින් පව් නැහැ. ඒක දෙයයන් ආශ්‍රිතව තීන්දුව කරන්නේ. ඒකට මේ මිනිස්සු පව් කරන දෙයක් ඇත්තේ නැහැ. මේ මිනිස්සුන්ගේ චර්යා පද්ධතිය තුළ එහෙම පව් නැහැ. දෙයයන් ආශ්‍රිතේ න්‍යාය පත්‍රය තියෙන ඒවට කියනවා මේ පණත් අනපනක් තියෙනවා. දේව අනපනක් තියෙනවා. මිසක් ඒ අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අර මම ඊයේ කියපු විදිහට මේ ඩෙන්මාර්කේ හාමුදුර කෙනෙක් ඇවිල්ලා කියනවා එයාගේ තාත්තා දන්නවලු මේ ඉතාලියේ පුදුම විදියට තපස් රකින්න කතෝලික ෆාදර්ලා මුළු ජීවිතේම කැප කරලා ගියාට පස්සේ ආරාමෙට මිනිහ විතරලු ගේන්න දෙන්නේ. කිසිම කෙනෙකුට යන්න දෙන්නෙත් නැහැ. කවදාකවත් මුදල් පාවිච්චි කරන්නේ නැහැ. කවදාකවත් කාන්තාවන් එක ගැටුමක් එන්න දෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැතුළු ඇයි කියලා. ඇයි එහෙම කරන්නේ කියලා. ඉතින් හැබැයි පුදුම කැප වෙලා කරනවා. නමුත් අපි බෞද්ධ භික්ෂුවට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා ඇයි මුදල් පාවිච්චි කරන්න එපයි කියන්නේ. ඇයි රැයට කන්න එපයි කියන්නේ.
ඇයි කාන්තාවන් එක්ක පෛරුපාසනය කරන්න එපයි කියලා. අරගොල්ලෝ අර රකින්න රැකිල්ල අපිට පේන්නේ එතන මේ සීලයක් කියලා අපිට හිතෙන්නේ මේ මෝඩ වැඩක් කරනවා. තේරුමක් නැතුව කියලා. අපි සිල් සමාදන් වෙලා කඩනවා. මුරුංග අතු කැඩෙන්නා වගේ, කිරිබිම්මල් නැටි කඩන්නා වගේ, අලකොල පතු කැඩෙන්නා වගේ සිල් කඩන. ඒක විතරක් නෙමෙයි ප්‍රශ්නේ ඊට පස්සේ එන පශ්චාත්තාප ඊට පස්සේ නැත්නම් අල්ලපගෙතු මනස සිල් කඩනවා කියලා මේ මිනිස්යාගේ තියෙන gadu ගැනීම ගතිය. බෞද්ධයන් තුළ මේ හරුපේ නිසා මං කියවෙන නිල්ලඹට කිසිම සංඝයා වංශනමකට එන්න දෙන්නේ නැහැ. ආවොත් ඔච්චරයි ඒගොල්ලෝ කියන්නේ. නිල්ලඹට එන ඕන තරම් කතෝලිකයි. මුස්ලිම් අය එනවා. ඒවිලා අපි නිකන් ඔකයි වරක් ගාලා ඉන්නවා මිසක කවදාකවත් මේ අපි බුද්ධ ආගමේ උඹලා මිත්‍යා දෘෂ්ටි කතාවක් නැහැ. ඉතින් අන්නේ විදිහට ඒ සීලය යම් කෙනෙක් පුරුදු නම් තේනවා මේ ලෝකේ කොච්චර දුස්සීල වුණත් මට සිල්වන්ත කරන්න පුළුවන් මම සත්තු මරන්න නැතුව ඉන්නවා. ලෝකේ කොච්චර දුස්සීල වුණත් මම හොරකම් කරන්න නැතුව ඉන්නවා. ඒක ඉතින් ආජීවයත් එක්ක යනකොට කියන හොරකම් කරන්නෙත් නැහැ, කරපු දෙයින් ජීවත් වෙන්නෙත් නැහැ, කරවන්නෙත් නැහැ. සත්තු මරන්නෙත් නැහැ, මරවන්නෙත් නැහැ, මරුව දෙයින් ජීවත් වෙන්නෙත් නැහැ. කාමීත්‍යචාරය කරන්නෙත් නැහැ, කරවන්නෙත් නැහැ, ඉන් ජීවත් වෙන්නෙත් නැහැ. බොරුව කියන්නෙත් නැහැ, කියවන්නෙත් නැහැ, ඉන් ජීවත් වෙන්නෙත් නැහැ. ඒක ඕක ආජීවට්ටමක සීලය කියලා අපි ඒකයි සමාදන් කරන්නේ ආජීවෙන් බැඳෙනවා. ඉතින් බැඳෙන වෙලාවේ අපි ළඟ පූර්ණ සීලයක් නැතුණාට අපිට තේරෙනවා බුදුජානනාංශය ඇති කරපු මේ ශාසනය තුල අපිට එහෙම සිල්වන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් සිල්ලුතුන්ට ඛණ්ඩ ක්‍රමයක් බුදුහාමුදුරුවෝ හොයලා දීලා තියෙනවා. පින්නපාති කියලා. සිංහලතුන්ට ඇඳුම් හම්බෙන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ හොයලා දීලා තියෙනවා චීවරේ කියලා. චීවරුන්ට ලැබුම් පොලක් හොයලා දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ සේනාසන කියලා. චීවරුන්ට මේ සිල්ලුතුන්ට බේත් ලැබෙන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ හොයලා දීලා තියෙනවා ගිලම්පත කියලා. ජීව පවතින තැන් ලංකාව වගේ. ඉතින් ඒක නිසා ඒක බැරි දෙයක් නෙවෙයි. ඒක බෑ සිංගප්පූ වගේ රටක පින්නපාති තහනම්. පින්නපාති ගියොත් දඩ ගන්නවා. හිරේ දානවා. ඒ වගේම වැරහැලි රෙදි ඇඳගෙන හිටියොත් ඒ මූණටම කෙල ගන්නවා. ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ නගරේ ඉන්නවනම් පුරවැසියන් සහ පුරංගනාවන් ඒ නගරයට ගැලපෙන තාලෙට ඉන්න ඕනේ. එහෙම නැත්නම් පිස්සු ආවොත් හිරේ කුඩුවේ දැම්මා. රෂ්‍යාවල ඉඳලා මේ එළිය ඉඳලා ඒ ආමතෝ ගෙනියලා දාලා මොනම විදියකින්වත් බැරිලු ඒත්තු ගන්නඳ. මොකද මෙයා රැයට කන්නේත් නැහැ. අඳින්නේ සාමාන්‍ය රළු ඇඳු. ඒක නිසා ඒ කට්ටියට පේන හොඳටම පිස්සු කියලා. පස්සේ එතන මේ වැඩ කරන කාන්තාවක් දැකලා දෙනවා. දන්නේ නැහැ. යා දන්නේ නැහැ බුද්ධ ඊට කළුවට මම එකක් කියන්න. හොඳට රැයට කාලා විනෝද වෙලා ඉන්නවා හෙට ටිකට් කපනවා. ඉතින් මෙයා කළු මට මගේ සාසන හැටියට මට පැහැීම කරන්න කියලා. ඉතින් එහෙමනම් ඔය මරණකම් උතන තමයි. මොකද මේ රටේ විවස්ථාව තියෙන ඌවට නෙවෙයි. ඒවට විරුද්ධව. දැන් ලංකාව වගේ වුණත් එහෙම වෙන වෙලාවල් තියෙනවා. ලංකාව වගේ වුණත් ඒ අපි උග්‍ර ප්‍රතිපත්ති බලන්න ගියොත් මිනිස්සුන්ට බෙන්නන්න බෑ. මිනිස්සුන්ට ඒක මේ ඔච්චමක් වෙනවා. මිනිස්සුන්ට ඒක කෙනෙහිලක් වෙනවා. ඒගොල්ලන් ඕනේ ඒගොල්ලෝගේ පද්දනමේ ඒගොල්ලෝ පැලැන්තිය අපි ජීවත් වෙන්න ඕනේ. එහෙම නැතුව අපි ගියොත් පැවිද්දා කියන එක නා ආජීවකයා කියන එක ශ්‍රමණයා කියන්නේ සමාධියට තර්ජනයක්. තමාජි ගණන් ගන්නෑ. අකුල බේද ගණන් ගන්නෙත් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ සහ නිගණ්ඨනාත පුත්ත කියන දෙන්නම මේ ශාසනේ පැවිද්ද ඇති කරා. පැවිද්ද ඉෂ්ඨාවර කරා. පැවිද්දේ දැකපු දවසේ තීන්දුව කරා. ලෙරික් මහල්ලෙක් මලකඩක් පැවිද්දෙක්. ඒ කියන්නේ බෞද්ධ පැවිද්දෙක් නෙවෙයි. මේ පවතින පද්ධතියට විශාල තර්ජනයක් තමයි පැවිද්දා කියන්නේ. මේ මාසෙට කිසිම ආර්ථිකයකුත් නැහැ, ඩෙන්ටිටි කාඩ් එකකුත් නැහැ, ලෙල්ලටත් නැති කටුවටත් නැති එකක්. ඉතින් මේක සමාජයට විශාල අභියෝගයක්. සුද්ධෝදන රජුරෝ කොහොමඩක්වත් කැමති නැහැ තමන්ගේ පුතා හැම්බෙනවට. ඒ මේ ඥානදර්ශන හාමුදුරන්ගේ අම්මයි තාත්තයි දෙන්නම ග්‍රීක. කොහොමඩක්වත් කැමති නැහැ. ඉතින් මේ ශාන්ති අන්තිමට නොකානොබේ ඉඳලා කොඳු වැඩ පෙළ සවුත් වෙලා කෙලින් ඉන්න බැරි තරමට ගිහිල්ලා කොළඹ ගිහිල්ලා තියාගෙන හැන්දෑවට චතුමදුර දීලා තමයි කොන්ද කෙලින් කරගත්තේ. ගියක් ඇතුලේ ඉන්නේ නැහැ. එළිය තමයි දානේ වළඳාන්නේ. වහලයක් ඇතුලේ බුදිය ගන්නෑ. පින්න පාතෙන්මයි යැපෙන්නේ. ඔහොම ඉඳලා පස්සේ තාත්තයි අම්මයි දෙන්න ඇවිල්ලා හොඳටම බැන්නා. මේ පවතින සාසනික ක්‍රමයට මගේ දරුවගේ මස් මටයි ආйти. උඹලගේ ඔය නිවන මට ඕනේ නැහැ කියලා. පස්සේ මේ ස්වාමීන් වහන්සේට මං කිව්වා ඔය වැඩේ හරියන්නේ නැහැ. දෙමාපියෝ කියන දේ පොඩක් අහලා මේ කතා කරලා බලන්න කියලා. ඊපස්සේ තාත්තට කතා කරලා තාත්තා කතා කරන්න කැමති නැහැ. මොකද මේ මනුස්සයා මේ කාරණා තුනක් කියලා තිනවා. උඹ වගේ හිඟන්නෙක් වැදුවයි කියලා මගේ පිතෘත්වයට මිනිස්සු මූණට කියලා ගන්නවා.
උඹ මේ දෙවියන්ාන්සේ ප්‍රතික්ෂේප කරපු නිසා පල්ලියේ මට වලලන්න තැනකුත් නැහැ. ඒ නිසා උඹ මේ ගත කරන ජීවිතය මානවයට කරන නින්දාවක්. එහෙව් දරුවෙක් වැදුවා කියලා මං තාත්තා වශයෙන් ලැජ්ජාවටපත් වෙනවා. කතා කරන්න දෙයක් ඉඩත්තේම නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියලා තිනවා මේ තාත්තා දන්නවද සොක්‍රටිස්? ඔව් සොක්‍රටිස්ගේ නීතිය තමයි අපි කරන්නේ. සොක්‍රටිස් සල්ලි පාවිච්චි කරලා නැහැ නේ අපිත් පාවිච්චි කරන්නේ නැහැ. සොක්‍රටිස් සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. කවදාවත් පාවිච්චි කරලා නැහැ. අපි පාවිච්චි කරන්නේත් නැහැ. කියලා දෙකක් තුනක් ඒ කාරණා දීලා තියෙනවා. මෙයා ඊට පස්සේ ඒක ෆිලොසොෆයිස් කරලා එහෙම නැත්නම් දාර්ශනික වශයෙන් කල්පනා කරලා දුඹුරු පාට කුඩයක් පූජා කරලා ගියා. මේ පුතා කරන වැඩේ ටිකක් ඒ අම්මට කද්දාකවත් බෑ තේරුම් ගන්න. ඒ අම්මයි තාත්තයි කියන්නේ මට මෙහෙම කාලකන්ණි දරුවෙක් ලෝකෙට බිහි කරයි කියලා ඒක මැරලා ගියාට පස්සේ මට ප්‍රශ්නයක් නැතිලු. උඹ ඉන්නවා ජීවත් වෙනවා. ඒක එහෙම දරුවෙක්ගේ පීඑක් වීම ගැන මට ලැජ්ජයි කියලා. ඒ තරමටම ඉන්දිය සංවරයේ සීලය සාමාන්‍ය මනුස්සයන්ට අරහං. අරහං කියන එක අදාළ කරන් පෙන්වන්න බෑ. ඒ වගේම තමයි මගේ හිතවිලි પરම්පරාවට පෙන්වන්න බෑ. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ කාමීත්‍යචාරය. ඒකට අවශ්‍ය කරලා තියෙන හොරකම. ඒකට අවශ්‍ය තියෙන සත්ව ඝාතනය. ওই තුන තමයි පරිණාමයේ අපි ප්‍රධාන අංග ලක්ෂණ තුන. ඔය අංග ලක්ෂණ තුන අනුව තමයි අපි වර්ණය වෙලා මානවය කියන සතා අන්සතුන්ගෙන් කැපී පෙනුනේ. ඔය තුනේ අති දක්ෂයි අපි. සත්තු මැරීමේ ශිල්පීය ක්‍රම වලට සත්තු මරනවා වවල මරලා කනවා. එනිසා හැම සතෙක්ම මම දැන් අතුලම් පිළිගන්න එකක් නෑ. අපි ගන්න එක මනුස්ස ලෝකය කියලා කුණු හර්පයක්. මේක මනුස්ස ලෝක කියන්න බෑ. කරපොත් එක්ක ඉතිහාසය ලිව්වොත් කරපොතු ලෝකයක් මේක. ගෙම්බෙක් ඉතිහාසය ලිව්වොත් මේක ගෙබි ලෝකයක්. අපි විතරයි විවත් හදාගෙන මේක මනුස්ස ලෝකය. අපිට ඕන විදිහට පරිසරය හදා ගන්න ඕනේ. අනම් මනම් කුණු හර්ප ටිකක් දාගෙන ඉනවා. ඒ මොකද අපි මේ සීලයක් ගැන දන්නවා, සදාචාරයක් ගැන දන්නවායි කියලා. හොරකම් කිරීම කියන මාත්‍රකාව තියෙන මනුස්සය ගාව විතරයි. වෙන කිසිම සතෙක් ගාව නැහැ. මේ තීන්දයක් බවන කණ එකනේ. ඊගාට කාමීත්‍යචාරය. මනුෂ්‍ය ගාව විතරමයි තියෙන්නේ. ඕකෙන් තමයි මනසට අසහනය විල තියෙන්නේ. ඉතින් ඒව නැති ලෝක තියෙන නිසායි මේ ගැන පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අනුව අපි සිල්වන්ත වෙච්ච ගමන් gadu ගෑනෙන්න පටන් ගන්නවා. මම සිල්වන්තයි අරයා සිල්වන්ත නැහැ. গিද්දර ගෑණි මිනිහා දෙන්න රණ්ඩුලි. ගෑණි සිල්වන්ත වුණොත් ඒ මනුෂ්‍ය කියන්නේ අපේ මනුෂ්‍යයා මිලෙච්ච කිසි දෙයක් තේින්න බණ භාවනා කරන්නෙත් නැහැ. මේ මොනවා කිව්වත් අහන්නේ නැහැ. වැඩක් නැහැ. වැඩිම තමන්ගේ භාවනාවයි සීලයයි අර මනුස්සයට බයින්ද විතරමයි. මනුස්සයා සිල් අරගෙන ගෑණි සිල් භාවනා කරන්නේ නැත්තම් අයියෝ ගෑනු මහ මෝඩ જાතිය කවදාකවත් කියලා තේරුම් කරන්න බෑ. අපි නම් කොහොම හරි සිල් භාවනා කරගන්න උන්ට බෑ කියලා. මේ සීලය අල්ලගෙන මේ නටන නැටිල්ල සීලබ්බත පරාමාසය අල්ලන. ඉතින් ඒක නිසා මට සතිය උගන්වනකොට කිව්වේ ඔබ ශිල්පදයක් රකින්නවනම් කාටවත් කියන්න නැතුව රකපන්. පස්සේ මම ඥානාරාම ස්වාමීන් කිව්වට පස්සේ විරුද්ධ වුණා. නෑ සීලයක් රකින්නවනම් සමාදන් වෙලා පේන්න රකින්න ඕනේ කිව්වා. එතකොට මට අවුරුදු 7-8ක අත්දැකීම් තිබුණ නිසා මම යටත් වුණා. නමුත් සිල් හොඳටම කඩපු ඒ වගේම නිහඬව සිල් රැකපු ඒ කාලේ මගේ බැච්මේට්ස්ලවත් දන්නේත් නෑ මම කොච්චර සිල්පද කඩලා තියෙනවද කොච්චර සිල් රකින්නවද කියලා. මොකද ඒ කියා පාන්න ඕන ගමන් නෑ. ආන්න මේ සිල්පද රකින්නවා නම් එයාට ලැබෙනවා ලොකු සතුටක්. යකෝ ඉස්සර මං අඟුලිමාල කෙනෙක් නේ. මෙන්න මේ විදියට මං පව් කරලා තියෙනවා. දැන් බලපං කො බුදුහාමුදුරු පේන්නත් නැහැ. නමුත් බුදුහාමුදුරගේ සවපුරුෂ ධම්ම සාර්ථි ගුණ නිසා දැන් බලපං කොන් දෙයක් කරන්න ඉස්සලා කල්පනා කරනවානේ. සතියෙන් බලනෝනේ, සම්පජඤ්ඤයෙන් බලනෝනේ, බයලජ්ජාවෙන් බලනෝනේ, ඉන්ද්‍රිය සංවරයෙන් බලනෝනේ, සීලෙන් බලනෝනේ කියලා පුදුමාකාර සතුටක් තියෙනවා. ඒක මේ කවුරුත් ඇවිල්ලා ඔටුනු බලන් දාන්න ඕන එකක් නෙවෙයි. ඒ වගේම තේරෙනවා සිල්ලුතුන් අතරට යනකොට, කල්යාණ මිත්‍ර අතරට යනකොට මිනිස්සු හරි කැමැතියි. මේ සිල් රකින්න අයට. මේ අර ශිල්ප මේ ශිල්ප දන්න කට්ටියට නෙවෙයි. ඒ මොනම ශිල්පයක්වත් නැහැ සිල් රකින්න කෙනාට. ඒක හරීම අකිරියෙන් පිසිද්ද වෙන තැනක්. නැත්තම් ශික්ෂාව පටන් ගන්න තැන. මේ ශික්ෂාව පටන් ගත්තා කියන එකම නිවන් දකින්නට වැඩිය ලොකු ජීවිත පරිවර්තනයක් විශේෂයෙන්ම දුස්සීලයට. ඉතින් ඒක නිසා අඟුලිමාල හාමුදුරන්ට චණ්ඩාශෝක රජුරවන්ට දුටුගැමුණු රජුරවන්ට ඔගේ අර ඡණ්ඩ පරස චරිතවලට බුදුහාමුදුරගේ නම කියන එක විතරයි වුණ කරන්නේ. ඒ තරම්ම තේරෙනවා මං වගේ කෙනෙක් නමන්න වෙන කාටවත් බෑ. රණ්ඩු කරලා නම් කොහොමඩක්වත් බෑ.
ඒ බුදුහාමරක තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණයට ගියාට පස්සේ යාට තේරෙනවා මේ යමක් නොකර සිටීමමයි නිවන කියන්නේ. එතකොට තියෙන ඒ චෛතසික தত্ত্বය තමයි සමාධිය කියන්නේ. සාමාන්‍ය නම් සීල කියන්නේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය නොකර ඉන්නවා බොරු කේලම ඉස්සචන පරිසවචන නෑ එච්චරයි. ඒක සමාධියට යනකොට මේ නීවරණ ටික අල්ලගෙන නැත්නම් පරිඋත්ථාන වෙන කෙලෙස් ඔක මම නෙවෙයි කියන එකයි මගේ නෙවෙයි කියන එකයි මගේ ආත්මෙ නෙවෙයි. දැන් මේ සදාචාරවාදීන් අහලක දෙට මේ කාමච්ඡන්දයක් ආවත් මෙයාට gadu ගන්නව තොইল නරනවා. කාමච්ඡන්දෙන්නේ ගස් කොළන් වලටයි අලදොල වලටයි මිනිස්සුන්න තමයි. කාමච්ඡන්දය ආවපලියට පිරිහීමක් නැහැ. පිරිහෙන්නේ කාමච්ඡන්දය ආවයි කියලා තැවෙන මනුස්සයට විතරයි. කාමච්ඡන්දයක් ආව කියලා තැවෙනවා, ව්‍යාපාදයක් ආවයි කියලා තැවෙනවා, නිදිමතක් ආවයි කියලා, තීන මිද්දයක් ආවයි කියලා එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්චක් අතීතනාගත හිත දිව්වයි කියලා එහෙම නැත්නම් විචිකිච්ඡක් ආවයි විචිකිච්ඡාවක් ආවයි කියලා ඔය ලෙඩේ ඔය නීවරණ වල තැවෙන ලෙඩේ තියෙන්නේ භාවනා කරන පිස්සොන් අතර විතරනේ. අනික කටේ දන්නෙත් නෑනේ මෙහෙම දෙයක් මේ හිතේ මෙහෙම පරිඋත්ථාන වෙන කෙලස් જાතියක් තියෙනවා කියලා දන්නේ නෑ. අතු මට මිසු දන්නෙත් නෑ. කාමීත්‍යාචාරණ දෙයි මිසුන්ට අදාළ නෑ. මිසුන්ට ඕනේ පාන්. මිසුන්ට තියෙන බටර්. මිසුන් මොනවද මේ නීවරණ කතා. නීවරණ කතා තියෙන්නේ භාවනා ලෝකේ තියෙන පිස්සුවක්. මම බුරුමේ ඉන්න අවුරුදු 3-4 මම ප්‍රශ්න ඇහුවේම නෑ. මම එක දවසක් ඇහුවා මේ නීවරණ කියන්නේ හුදු හිතවිල්ලක් නේද කියලා. ඔව් කිව්වා. මේ නැති වෙච්ච කොයිදෝ නැති හිතවිල්ලක් දැන් හතුරෙක් කරගෙන නීවරණ මතුවලා කියලා මැරෙන්න කතා කරනවා. මේ නීවරණ මගේ කරගත්තේ නැත්නම් නීවරණ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අපි අර කාමච්ඡන්දය ආවම මේ කාමච්ඡන්දේ මගේ කරගන්නවා. නැත්නම් ඒකට ඇති වෙච්ච මනාපමනාප දෙක මගේ කරගන්නවා. ද්වේෂය ආවම නදකින්න පතන් කියනවා. නිදිමතක් ආවම මේක මාරාන්තික අකුසල කර්මයක් වගේ මේ මොනවද මේ මිනිමෙරු අකුසල කර්මයක් වගේ පුදුම බය වෙන්න හදාගන්න ගන්නවා. අතීතනාගදී දුවනකොට ඔත් එක්කල් හිතියෙම හිත අතීතනාගදී. දැන් තමයි අඩු ගන්න මේ සතිය දන්නේවා. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකේමයි. ඉතින් මේ නීවරණ ධර්ම ටික මගේ කියා ගන්නව වෙනුවට මේ නීවරණ ධර්ම පහළ වෙන්නේ මිනිස්යාට විතරයි. ඒ කියන්නේ අවදියක් තියෙන්නේ භාවනා ලෝකේ විතරයි. ඒ නිසා මේක දැනගෙන ඉන්නකෝ. මේ නීවරණ හැම කෙනාටම හැම එකම එන්නේ නැහැ. එන නීවරණේ ඒ පුද්ගලයාට සුවිශේෂිතයි. ඒ පුද්ගල චරිත හැටියට සුවිශේෂිතයි. අපි කිව්වොත් කාමච්ඡන්දින් තරමේන එකන කාරාග චරිතයක් කියනවා. ද්වේෂේන එකනට ද්වේෂ චරිතය කියන නිසා අපි චරිතය අඳුරන්නේ කේන්දරේ බල්ල නෙවෙයිනේ. අල්ලපු ගෙදර මනුස්සයා කේන්දේ අහලා නෙවෙයිනේ. හිත මැදිස්තෝ තියෙනවා. කියලා බලනකොට කොයි කරද පණින්නේ කියලා බලන්න. නිතරම පණින්නේ කොහොමද කියලා ද්වේෂ කෙරුවොත් චරිතය අඳුර ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා නීවරණය කියලා කියන්නේ කැරක්ටර් ට්‍රේට් එක. මම කොයි වැනි කෙනෙක්ද කියලා දැනගන්න එක බුදුහාමුදුරුවෝ දැනගන්න ඉස්සලා තමනුයි දැනගන්න ඕනේ. ගුරුහාමුදුරුවෝ දැනගන්න ඉස්සලා තමනුයි දැනගන්න ඕනේ. ඒගොල්ලෝ හිතන්නේ නෑ බුදුහාමුදුරුවෝ බල්ලා කියයි. ගුරුහාමුදුරුවෝ බල්ලා කියයි කියලා. ගුරුහාමුදුරුවෝ කියන්නේ Taman කියන දෙයට විතරයි උත්තරේ දෙන්නේ. බුදුරජාන් වහන්සේට නම් ආශය අනුශය ඥානයක් තිබුණා. ඉතින් ඒ නිසා නීවරණ පිළිබඳව මධ්‍යස්ථ ප්‍රකාශයක්වත් කරන්න බෑ. සීල සමාධි ශික්ෂාව කියන දන්නේ නැත්තම්. ඉතින් සමාධි ශික්ෂාව කියන්නේ හිතට මෙහෙම නටන්න ඇරලා. එහෙම නැත්නම් අපි කිව්වොත් මේ පොඩි ළමයා ඉඳුල්කට ගන්න දවසේ වටේට ළමයා කැමති ඔක්කොම දේ තියලා එක පාටගෙන ළමයා ගෙනත් තියනවා මැදි. ඉතින් මේක මොකද්ද ගන්නෙ? උච්චරයි නීවරණ කියන්නේ. ඉතින් අපි ගන්න එකේ හැටියට මේක සහතිකයක් වෙයි, මේක ගණන්කාරයෙක් වෙයි, මේක චිත්‍රකාරයෙක් වෙයි කියලා ඔය පොඩි සිද්ධියෙන් අල්ලන්න බෑ. ඔක නැවත නැවත වෙනකොට නම් අල්ලන්න පුළුවන්. ඒ නිසා නීවරණ පිළිබඳව මේ කියන විදිහට සති සම්පජඤ්ඤය තියාගෙන බැලුවොත් නීවරණය කියලා කියන්නේ අපේ කේන්දරේ වාත්. ඒ නීවරණේ හැටියට තමයි කේන්දරේ. අපි හුඟක් වෙලාවට ඒ මතුවෙන නීවරණේ කමඨාන් වාතාවට දාන්නෙත් නැහැ ලැජ්ජා වෙලා. ඒ නිසා ගුරුවරයාට මොනවක්වත් තේරෙන්නේ නැහැ. ඔය වසංගලානේ ගහන්නේ. නමුත් නීවරණ හරියට දැනගත්තා නම් එයාට තේරෙන පටන් ගන්නවා නීවරණ ගැන දැනගන්නකොටම නීවරණ වලට වසන්න බැරි තත්ත්වයක් එනවා. ඒක හරියට සුපර් මාකට් එකකට හොරෙක් එනවා දන්නවනම් එතන ටීවී කැමරා එකක් දාලා තියෙනවනම් ඒ හොරු වෙන ගාන අඩුයි. ඒක ස්වභාවයි. ඒ වගේ මේකේ හෙලි කිරීම තියෙනවනම් මම මේ භාවනා කරනකොට මට එන්නේ මේ නීවරණ කියලා හෙලි කරනවනම් ඒ හෙලි කිරීම ටීවී කැමරාවක් වගේ. ඒකේ හෙලි කිරීම හරියට මේ වීදි ලාම්පුවක් වගේ.
වීදි ලාම්පු තියෙනකොට වීදි බලහත්කාරකම් කරන්නේ නැහැ. වීදි ලාම්පු කුඩු කරන එක තමයි බලහත්කාරකම් කරන අයගේ වැඩි. කඩප්පුලිකම් කරන අයගේ වැඩි. ඉතින් මේ වීදි ලාම්පුවක් තමයි හෙලි කිරීම කියන්නේ. අන්නේ මේ හෙලි කරලා අපි කවදා හරි මට මෙන්න මේ කරදරේ තමයි වැඩිම හම්බෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් මේක හරියට රෝගයක් හට ගන්න බීජය හොයා ගන්නවා. මේක නෙවෙයි අද කමඨාන් සුද්ධ කරනකොට වෙන්නේ. ඒ නිසා අපි මෙහෙදි විශේෂ පාඩම් පන්ති තිබ්බා මේ කමඨාන් වාර්තාව ලියන හැටි පිළිබඳව. මේක අඳුනක් බලනවා වගේ. යෝගාවචරය විතරයි මේක පේන්නේ. යෝගාචරයක ගුරුවරයාට කියා ගන්න දන්නේ නැහැ. ඒවා සංගනවා. ඒවා මේ සංස්කරණය කරනවා. එහෙම නැත්නම් සුද්ධ කරන්න හදනවා. ඒ සුද්ධ කරන්නෙම සදාචාරවාදියාට. ඉතින් මේ විදියට නීවරණ නැති තත්වයකට ගියයි කියමුකෝ අපි දිග කතාව කෙටි කරලා අපිට විනාඩි කර දෙකකට හරි නීවරණ නැති තත්වයකට යන්න පුළුවන් උනායි කියලා. කියන්නේ කෙලින්ම ආනාපාන විනාඩියක් දෙකක් ඉන්න පුළුවන්. හුස්ම රැලි 10ක් 15ක් 20ක් කරන්න පුළුවන්. සක්මන් කරනකොට විනාඩි 20ක් 30ක් 40ක් යනවා. ඒකෝට අපිට තේරෙනවා ඒ කාලය ඇතුළත නීවරණයන්ගේ කරදර නැහැ කියලා. මෙන්න මෙතෙන්ද යනකොට යාට යථාභූත ඥාන දර්ශනය පහළ වෙයිද නැත්නම් දෙසටක් මිසිදුතු පහළ වෙයිද කියන ප්‍රශ්නේ මතුවේ. මොකද මිසිදුතු 62කින් 49ක්ම පහළ වෙන්නේ නීවරණ නැති හිතට. මිත්‍යා දෘෂ්ටි වලින් 62ක් බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර කරනවා 49ක් පහළ වෙන්නේ සමාධිය හරියට. ඒ නිසා ඊතරින් එහාට ලොකු ආසාදනයන් එන්නේ තියෙනවා. ඊතුරු 13ම මිත්‍යා දෘෂ්ටි එන්නේ ප්‍රඥාවන්තයි. ඒ නිසා සමාධියක් ලැබෙනවත් එක්කම අලුත් ප්‍රශ්න 62ක් එනවා ඉස්සරහට. එක්ක මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා මේ 49ක් පෙරවිසු කන විදියට පේනවා නාගතේ පේනවා අරක පේනවා මේක පේනවායි කියලා ඔන්න බයිලාවක් පටන් ගන්නවා. ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනේ නෑ. එහෙම නැත්නම් සුවිශේෂ ඥාන දැරෙන්න පටන් ගන්නවා. මට පුදුම විදියට පරිසම්පාදිත තේනවා. මට පුදුම විදියට ධාතු මනසිකාර තේනවා කියලා මේ මොකක් හරි එක පැත්තක් අල්ලන්නේ ඒ දිගේම කක යන්න පටන් ගන්නවා. කවදාකවත් සමබර වෙන්නේ නැහැ. ඒ නිසා මේ සමාධියක් සීලයක් තියෙන කෙනාට සමාධියක් එනවා. සමාධියක් තියෙන කෙනාට යථාභූත ඥාන දර්ශනේ එනවා. ඔකට ඇඟිලි ගැහුවේ නැත්තම්. ඇඟිලි ගැහුවොත් ඔය 62කින් එකට වැටෙනවා. ඉතින් ඒක තමයි ඉස්සෙල්ලා බුදුහාමර පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේක එක්ක බ්‍රහ්මයා මාර්ගයෙන් ඇඟිලි ගැහුවා. නැත්තම් සර්බලදාරි දෙයනාංශිකමයි කියලා ඇහුවා. කවුරු හරි අර ඇති කරගත්ත සමාධියේ දෙයියෝ දුන්න එකක් මට විතරයි මේක හම්බුනේ. මට මේ පේන කියන්න පුළුවන් හරි මේ කියලා නානාවිද ගුබුඩ ධර්ම গুপ্ত ධර්ම වලට යන්න ගියා. ඒකි හරිනි කර විරුද්ධ පැත්ත තමයි යථාභූත ඥාන දර්ශනය කියන්නේ. ඇති හැටිය පෙනීම කියන්නේ ඔයගේ මැජික් නෑ, බයිලා නෑ. ඒ මැජික් බයිලා වලට කිසිම තැනක් නෑ. ඒව නැතුව නෙවෙයි. මේ හුස්ම ගන්නකොට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කළා කියන්න පුළුවන්. ආශ්වාසයේ මුලෙන් මැද වෙන් කළා කියන්න පුළුවන්. ආන්නේ විදිහට යථාව දර්ශනය, යථාභූත ඥාන දර්ශනය, පච්චේ පරිග්‍රහ ඥානය කියලා මහ විශාල බුද්ධ ශාසනාවේ විශාල බරක් තියෙනවා. ඇතිදී ඇති හැටියට දැකීම. මේක සඳහා ප්‍රධානම ඇතිදී ඇති හැටියට සඳහා ප්‍රධානම වැදගත් දේ තමයි තමන්ගේ කය සාක්ෂි කරගන්න එක. මොකද ඒක දැනගන්න පුළුවන්. ඒක මැනගන්න පුළුවන්. මේ අරයට කිව්වා ආර භාෂාවෙන් පරොක්කාවෙන් එහෙමලු මේමලු මේ මෙහෙම පහළ වුණා පාට පෙන්නුනා කහ පාට පෙන්නුනා නිල් පාට පෙන්නුනා සේරම මනෝ විකාර වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ කය සාක්ෂි කරගෙන යථාභූත ඥාන දර්ශනේ සාක්ෂි කරගෙන යන කෙනාට වෙන්නේ මොකද්ද? ඉස්සරහට කය කියන රූප ධර්මය පදනම් කරගෙන ඇති හැටි දැකපු කෙනාට වේදනාව සම්බන්ධව චිත්තානුපස්සන සම්බන්ධව ධම්මානුපස්සන සම්බන්ධව ඉස්සරහට යන්න පටන් ගන්නවා. වැරදුනොත් ඒවා මේ දෘෂ්ටිද වැරදිද දැනත් ආය ඕනෙලා කයට එන්න පුළුවන්. ආන්න මේ විදිහට කයෙහි ඇති හැටි දකින්නකොට ඊගාව මට්ටම සරුවචන්සේ පෙන්නනවා යථාභූත ඥාන දර්ශනේ තියෙනවා නම් මොකක්වත් කතාවක් නැහැ නිබ්බිදා විරාගය එපා වීම එනවා. ඒක උනන්දු කරන දෙයක් නෙවෙයි. උනන්දු කරන දේ තමයි රාගය කියන්නේ. උනන්දු කරන දේ තමයි මායя කියන්නේ. උනන්දු කරන දේ තමයි මාරපාක්ෂිකයි කියන්නේ. මේ එපා කරවීම පහළ වෙන වෙලා නැති කිසිම කෙනෙක් මම දැකලා නැහැ භාවනා ලෝකේ.
කිසිම කෙනෙක් ඒකේ හොඳ පැත්තක් දකින්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මේ එපා වීම පහළලා තියෙන යථාභූත ඥාන දර්ශනයක. ඒගොල්ලෝ හිතන්නේ මේ කෑමට ලුණු මැදි නිසා කෑම එපා වුණයි කියලා. එතන මේ මිනිස්සු ලස්සනට රූපලාවන්‍ය කරන නිසා මිනිස්සු ලස්සන නැහැ. එතන මේ කැලේ මේ ලෑන්ඩ්ස්කේපින් කරලා නැහැ. මේක ලස්සනට හදන්න තිබුණානේ කියලා අපි හිතනවා මේ කැලේක තියෙන නීරසකම මේ එදිනදා ජීවිතේ ගත කරන තියෙන මේ නීරසකම අපි හිතන්නේ මේක මේ රූපලාවන්‍ය දන්නේ නැති නිසා කේක් එකට අයිසින් දාන්න දන්නේ නැති නිසා විශ්චි දෙයක් කියලා මේ මානවයාගේ ජරා පැත්තක් තියෙනවානේ මොන දෙයක් දැක්කවත් නිකන් තියන්න බෑනේ. ඒක හැඩ ගස්සන්න ඕන. ඒක බිත්තිය මොනවද ලියන්න ඕන. එහෙම නැත්නම් අරකක් හදන්න ඕනේ මේකක් හදන්න. අයියෝ ගිය පාරේ උරුලෑව ගිය පාර වගේ. මානවයා හිටපු හැම තැනකම ශිෂ්ටාචාරය කියලා කරලා තියෙනම බිත්ති වල කැත කරලා තියෙනවා. කැත නොකර ඉන්න බෑ. ඒක කියනවා නිකන් උදට පෙරලා හදපු මැටි කුට්ටියක් අතර දෙන්න බෑනේ මනුස්සයෙක් කවදාවත් නිකන් ඉන්න බෑනේ. ඒක අඹන්න හිතෙනවා. මොන දේ දුන්නත් මොනවාරි කරන්න හිතෙනවා. ආන්නෙම නොකර ඉන්න පුළුවන් ගතියක් මැටි ටික තිබිච්චාවයි කුඹලක් අතර આવුත් මැටි පිට වගේ අඹන්න නැතුව ඉන්න පුළුවන් ගතිය යථා භූතයක් වෙනවා. අන්නේ යථා භූතේ ඉන්නකොට තියෙන්නේ නිබ්බිදාවක්. දැන් මේකේ ලස්සන ජිරාෆ් කෙනෙක් හැදුවයි කිය මැටි වලින් ඒකට ආසාවක් එනවා. මැටි කැටේට ආසාවක් එන්නේ නැහැ. මැටි කැටේට නමක් නැහැ. මැටි කැටේ හැමදේම කිරීමේ හැකියාව විතරයි තියෙන්නේ කරලා නැහැ. අපි ගත්තොත් ලේගෝ සෙට් එකක් අරගෙන කැට ටික තියෙනවා. මොකක්වත් හදලා නැහැ. හැදුවොත් ඒ නිර්මාණය මගේ හොඳයි නරකයි හරි වැරදි ඔක්කොම තියෙනවා. ඉතින් ඒ නිසා මේ යථාභූත ඥාන සත්‍ය කියන්නේ තියෙන දේ එහෙම්ම තියෙන මිසක්කා මම සංස්කරණය කරන්න යන්නේ නැහැ. මම මේක හදන්න යන්නේ. හදපු දේවල් තමයි මගේ වෙන්නේ. මැටි කැටේ මගේ නෙවෙයි. මැටි කැටේ මැටි. ඉතින් මේ මානවයට වෙලා තියෙන්නේ මේ ශිෂ්ටාචාරය කියලා සත්තු දේවල් හදනවා. ඇත්තටම ගේ කුරුල්ලා නැත්නම් බඩු කුරුල්ලා ලස්සන ගෙවලා. ඒක ප්‍රයෝජන නිසා. මානවය විතරයි මේ নানা ආකාර ලලිත කලා ශිල්ප හදාගෙන එහෙම නැත්නම් මේ රාගතාල සංගීත හදාගෙන මේ මොකද්දෝ අතිරේක දෙයක් පෙන්වන්න හදනවා මේ බේසික් නීඩ්ස් වලින් එහා ගිය එක. මානවයට අවශ්‍ය පැවැත්මට අවශ්‍ය කරන අපි දන්නවනේ මේ ප්‍රයෝජනේ සලකලා ප්‍රයෝජන ටිකක් තියෙනවා. ඉන් එහාට ගිය හැම ලලිත කලාවක්ම මානසික අසහනයක් කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා. ඔය ඕනම දක්ෂ කලාකාරයෙක්ගේ මානසික ලෙඩක් තියෙනවා. මොනම දක්ෂයක් හරි කාට හරි තියෙනවා මේ අතිරේක දක්ෂකම මොලේ හොඳ නැහැ. ඉතින් අහනවා කට්ටියකින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මෙච්චර දක්ෂුනේ එයාගේ මොලේ මොකක්ද අප්සෙට් එක කියලා. ඒ නිසා කාටුන් එකක් ඇඳලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නැතුණාට පස්සේ ලෙඩෙක් ඇවිල්ලා ඉන්නවා සයිකියාට්‍රික් කෙනෙක් ගාට ලෙඩත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සයිකියාට්‍රින්සෝ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බිත්තිය ගහලා තියෙන ප්‍රොෆෙසර්ගේ ෆොටෝ එකේ ඒකත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඒ උත් පිස්සේ. මෙච්චර වටන දේවල් හොයාගත්ත. බුදුරජාණන්සේ මොනවාක්වත් හොයාගත්තේ නැහැ. බුදුරජාණන්සේ පෙන්නලා දුන්න මේ ඇති හැටිය බලපන් මේ තියෙන තාලෙට තියෙන්න අරපන්. මේ යන ගඟ යන හැටියට ගලන්න අරපන්. ඒක මදි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ නිර්මාණශීලීත්වය කියලා පොත් තියලා සාහිත්‍ය සම්මාන දීලා තියෙනවා. බුදුහාමුදුරුවෝ හිටියානම් පැත්තට එන එකක් නැහැ. එහෙම දෙයක් නෙමෙයි බුදුරජාණන් මේ සබහා ධර්මයට අනුගත වීමක් පවතින தത്വයට හැඩ ගැහිීමක් මේ වාජනයේ හැටියට වතුරක් කරපම හැඩේ ගන්නවා කියන එක මිසක්කා. එහෙම බුදුරජාණන්සේ නිර්මාණය කරපු දෙයක් ඇත්තේ නැහැ. නිර්මාණය කියලා කියන්නේ මාරපාක්ෂික වැඩක්. ඉතින් මේ මාරපාක්ෂික දෙයටනේ අද අපේ දරුවෝ ඔක්කොම යොමු කරලා තියෙන්නේ. ඒකට නෙමෙයි අපි ඉක්මනට දේවල් නිර්මාණය කරන්න ගිහිල්ලා මේ ලස්සන තිබිලි අර ලොකු සාන්ති ඉන්න කාලේ කිව්වා දසරථ රජුරෝ ඉන්න කාලේ මාළුකාරයෝ ගිහිල්ලා විශාල මේ කක්කොළු කට්ටක් කක්කොටු අණ්ඩක් ගෙනත් දුනලු හිතා ගන්න බෑ. ඒ රජුරෝ කතා කරලාලු පුරোহিතයාගෙන් දැන් මේ කක්කොළු කට්ට වෙන විශාලයි. මොකද ඊට පස්සේ කිව්වලු ඕකෙන් බෙරයක් එහෙම හැදුවොත් රාජධානිය පුරාට ඇහි කියලා. පස්සේ ඊට පස්සේ හොඳ ඒ අඩුකුලේ මිනිස්සෙක් එන්නේ කියලා බෙරේ බැඳලා ගහම ගහලා ඒ කියන්නේ හමක් ගහලා ඇස් තියලා ගහුවා මුකුත් නැතුළු රාජධානියටම ඇහෙනවලු දසරථ රජුගේ බෙරේ ගහනෝ කියන සයිජ් එකට. ඉතින් හැමදාම මේ බණ්ඩාගාරිකය ඇවිල්ලා රජුරණ කියනවලු අවසරයි සවන්ත රත්තරම් මෙච්චර තියෙනවා රීදී මෙච්චර තියෙනවා හරක් මෙච්චර ඉන්නවා අලියෝ මෙච්චර ඉන්නවා බෙරේකුත් තියෙනවා කියලා බණ්ඩාගාරි විස්තර කියනවා. ඉතින් මේක බණ්ඩාගාරේ නිකම්ම තියෙන එක නිසා රජුරෝ හිතුවලු මේ උත්සවයකට විතරනේ ගන්නෙ
මෙච්චර වටින බෙරයක් නිසා මේකට මැණික් කොබ්බවන්න ඕනේ කියලා. අනේ මැණික් කෙබ්බුවාට පස්සේ බෙරේ නිකන් බුබ්බු ගන්න පටන් ගත්තා. අපිත් කරන්නේ දසරත රජුරුවන්ගේ බෙරේට මැණික් කොබ්බවන එක තමයි. මානවයා කෙරුවොත් වැඩක් මොනක්වත්ම ගන්න දෙයක් නැහැ. ඕක තමයි වෙලා. මේක මොකද හේතුව අර නොකර ඉන්න බැරිකම යථාභූත ඥාන දර්ශනය කියන්නේ නොකර ඉන්න බැරි වෙන්න නම් තමන් කරන දේ හෝ කෙරිච්ච දේ හෝ තියෙන නීරස භාවය. ඒකට නිබ්බිදා විරාග කියනවා. නිබ්බිදා කියන්නේ නිර්වින්දනයක්. ඒක තමයි මනසට පෙන්වන්න බැරි තියාග. විරාගය කියලා කියන්නේ රාගයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි භාවනාදී අපි කම්මැලිකම වෙනවයි කියලා කියන්නේ, එපා වෙනවයි කියලා කියන්නේ, නීරස වෙනවයි කියලා කියන්නේ, බෝරින් මොනොටොනස් කම්මැලි වෙනවයි කියලා. ඉතින් මේක මානසික අසහනයක්. සමහරකට පිස්සුම හැදෙනවා. සමහරුන්ට එපා වීම දකින්නකොට පිස්සුම හැදෙනවා. ඒ නිසා අපි ඔය සයිකියාට්‍රික් කෝස් එක කරන වෙලාවේ ඒ ડોક્ટર මනෝරි කතා කරලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේක පොඩි කතාවක් තියෙනවා බලන්න මේ භාවනා කරනකොට මේව එපා වුණාම එයා මානසික ඔය ඕටිසම් කියන රෝග තත්ත්ව ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. ඔහේ ඉන්න අයට කවුරු කතා කරුවත් ඇහෙන්නේ නැහැ. තට්ටු කරලා කතා කරත් ඇහෙන්නේ නැහැ. ඒ නිසා මේ ඕටිසම් early මූල ලකුණයි භාවනා කරන කෙනත් මේ ලෝකයා නලවන්න පිනවන්න ගියට ඒක නැරෙන්නේ. එයාට තේරෙනවා මාව නලවන්න පිනවන්න රන් මිනි මුතු වලින් බෑ. ලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ. ඉතින් ඒතර කට්ටිය හිතන ඕටිසම් කියලා. අද භාවනා කරන ළමයි ඉන්න දෙමාපියෝ ඉතාමත් මාසිරුතාවයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ. අපි සත්‍යපාසලේ කියනවා සතිමත් වෙන්න කියලා. සතියට පරම්පරාව යනවා. ඉතින් ගියාට පස්සේ දෙමාපියන්ට ඕන විදිහට නෙවෙයි ළමයා හැසිරෙන්නේ. ළමයා හැසිරෙන්නේ ස්වභාවික වෙන්න. දෙමාපියන්ට ඕනේ ඉක්මනට මුට දොස්තර කෙනෙක් කරන්න. ඒක නැත්තම් සිවිල් සර්වන්ට් කෙනෙක් කරන්න. නැත්තම් ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරන්න. අනේ පව් අප්පා. ඒ ළමයෙකුට එහෙම අහිංසක වෙන්න තියෙන එකක් ගැන මෙයා කතා කරලා කියනවා බර්ටන් රසල් ඉපදෙන්නත් ඉස්සෙල්ලා ළමයා බෞතිස්ම කරනවා විතර අසත්පුරුෂකමක් තව ඇත්තේ නැහැ කියලා. ඌට මෙලෝදියක් තේරෙන්න ඉස්සෙල්ලා ඌ බෞතිස්ම කරනවා. මුස්ලිම් මිනිස්සු කොන කපනවා. ලුකුණාට පස්සේ ඌට තේරිලා කරගන්න එකක් වෙනස් දෙයක්. මේ යථාභූත ඥාන දර්ශනේ නැති වෙච්චාම මේ මිනිස්යාට මේ තියෙන දේ තියෙන හැටියට බාර ගන්න බැරිකම තියෙනවා. ඒකයි මේ විශේෂ දැනුම කියලා කියන්නේ. ඒකයි මේ ශිල්ප දැනුම කියලා කියන්නේ. මේ නිකන් ඉන්න බැරි කායක් තියෙන්නේ. නැති එකෙක් නන්නේ. ඒක පිළිබඳව කතා කරන දෙයක් නැහැ. නමුත් මේ සරුවචනංශේ කොහොමද කියන්නේ යථාභූත ඥාන දර්ශනය නැත්තම් යථාභූත ඥාන දර්ශනේ නැති කෙනාට නිබ්බිදා විරාග පහළ වෙන්නේ හැමදාම රසලෝලීත්වය ඇති වෙනවා. ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක ඇති වෙනවා. මොනවා හරි හදන්න හදනවා. නික්කන් ඉන්න බා කොහොම හරි ගාබල්ලා බප්පෙසන් කියලා අලුත් කලාවක් හොයාගත්ත මං දිනු වෙන්න ඕනේ නම් ඔන්න ගහපියව පෙස්සන්. මේ යථාභූත ඥාන දර්ශේ පහළ වුණා නම් එයාගේ මූලික ලක්ෂණය තමයි නිබ්බිදා විරාග. නිබ්බිදා විරාග කියලා කියන බෙල්ල වැල දා ගන්නවා කියන එකවත් ඕටිසම්වත් නෙවෙයි බලාගෙන ඉන්න පුළුවන් මේ මිනිසුන්ට තියෙන ගාය දිහා. ඔය ගෝල් රෝඩ් එක වගේම සඳුතලයකට කියලා බලාගෙන ඉන්න මේ මිනිසුන් තියෙන ගාය හදිස්සිය. ඒ පැත්තට හයියෙන් වේගෙන් කට්ටියක් කරනවා මේ පැත්තට හයියෙන් වේගෙන් කට්ටියක් කරනවා. මේ දවස්වල කොරෝනා නිසා අඩු ඇති පුතුම තකතිරුවකමක් තියෙන. වටපිට බැලනකොට එහෙම බල්ලව කිල්ලෙක් දිහා බලගොත් මොන බ්‍රේක් ගහනද හැප්පිලා ඉවරයි ඉතර වාහනේ. ඒ තරම්ම මේ තක්කමුක්කක් තියෙන. ඉතින් නාගට ගියාම මිනිහ කන යකෝ අපේ රටේ නාරගමක්වත් මේ ඇවිල්ලා මෝ කුපිච්චට මේ සෙනග මොකද කියලා අහන. ඒ තරමටම නගරය කියලා කියන්නේ රාජධානි කියලා කියන්නේ දියුණු තැන් කියලා කියන්නේ මිනිස්සු පුතුම කුලප්පුවකටපත් කරලා ඒ කුලප්පුව තුලින් සල්ලි හම්බ කරන වැඩක්. දැන් කැලේකට යන්නකෝ. එහෙම නැත්නම් මේ සාමාන්‍ය ගමකට යන්නේ එච්චර කුලප්පුවක් නැහැ. ඉතින් හිටියට වැඩක් නැහැ. මොකද ඒකේ අර නොකොළම නගර රැට සිරිපුරමෙනි ප්‍රීති සාගරේ මේකේ ප්‍රීති සාගරේ නැහැ. මේකේ තියෙන්නේ විවේක බුද්ධිය. ඉතින් මේ දෙක අතර මම වැදගත් ප්‍රශ්නයක් අහනවා රාජ්‍යයකට පුළුවන් වේද ඕක කවදාකවත් ප්‍රතිපත්තියක් කරන්න. සමිතියකට පුළුවන් වේද ප්‍රතිපත්තියක් කරන්න. තව කෙනෙකුට කියන්න පුළුවන්ද පැත්තකට ලයින් එක හොඳයි කියලා. කියන්න බෑ. කියන්නේ නැහැ. අඩු ගන්න දෙමාපියෝ දරුවන්ටවත් කියන්නේ නැහැ. අඩු ගන්න ආගමික நாயකයා තමන්ගේ කට්ටියට කියන්නේ. අද මේ පූජා විදි දිහා බලන්නකෝ. අද තියෙන පින්කම් දිහා බලන්නකෝ. කොහෙන් මේ කුණු හarpේ ආවද කියලා බලන්නකෝ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕක කිසිම දෙයක්.
WS කරනත් අහනවා කිසිම දැනක ඔය සම්මා මේ දිට්ඨි සම්මා සංකප්පණම්මණන් කියන මිසක විරමණ ටික කියන මිසක දැන් බුද්ධාම කියන්නේ මොකක්ද? ඒක නිසා වෙන්නේ ඇති මේ සති සම්පදඤ්ඤ සූත්‍රයේම තුන්වෙනි සැරටත් බණ කියන්නේ. මේක කාට හරි කියන්න එපාය. මේ ගස් කොළන් බැවෙන කොච්චර ලස්සනද බලන්නකෝ බුදුරජාන්සේ දේශනා කරනවා කැලේ විතර ලස්සන පරිසරයක් මම කොහෙවත් දැකන්නේ. මොකද හේතුව? ඒක වැස්ස ලැබෙන ටිකත් හයි කර ගන්නවා Tamanට. අවුව ටිකත් හයි කර ගන්නවා Tamanට. ඔක්සිජන් ටිකත් හයි කරනවා. ඒකල මුළු මාන වැටුන ඔක්කොම දෙනවා. නගරේ මොකද්ද කරන්නේ? ඕසෝන් ලේයර් එක නැති වෙනවා, පරිසරය දූෂණය වෙනවා, පෘථිවිය රත් වෙනවා, සමාජ රෝග හැදෙනවා, කොල්ලෝ කෙල්ලෝ වහ කාලා මැරෙනවා. ඔන්න නගරේ මිනිස්සුන්ට පිළ. මිච්ඡර ලස්සන පරිසරයක් දාලා වනයේක ඉඳලා නගරයට යන මිනිස්සු දිහා භික්ෂුවක් ගැන කියලා සරුවචනංශයේ සඳහන් කරනවා අනේ මේ භික්ෂුව හිතනවා නම් මම මේ යන්නේ මට හොඳට මේ සිවුරු හම්බේ නගරයට ගියොත් අනේ මට සිවුරු පින්න පාතේ හම්බේ නගරයට ගියොත් අනේ මට හොඳ සේනාසනයක් හම්බේ නගරයට ගියොත් අනේ මට මේ ගිලම්පතක් හම්බේ නගරයට ගියොත් කියලා පස්සහරවන්නේ මොකටද කියලා දන්නවනම් විජන වාතයට පස්සහරවන්නේ කිසි කෙනෙක් හුස්ම ගත්තේ නැති මේ පිරිසිදු වාතයේ නගරේ ඇත්තෙම නැහැ. නගරේ තියෙන ජන වාතයකට කියන්නේ හඩු ගඳ කියලා සිංහලෙන්. පුදුමාකාර ගන්ධස්තරයක් තියෙන. ඒකයි ඔය ගෑනු ඔච්චර මේ සෙන්ට් පාවිච්චි කරන්නේ. මොකද ළඟ ළඟ ඉන්නකොට පුදුම ගන්ධස්තරයක් තියෙන. හඩු ගඳ. ඔය සිංහලෙන් සભ્ય විදිහට කියන්නේ සඩු ගඳ කියලා කියන්නේ. හඩු ගඳ කියන එක හොඳ නැහැ. වතුර නගරයට ගියාම අනිවාර්යයෙන්ම කිමිකල්ස් දාපු වතුරනේ. මෙහි තියෙන වතුර බලන්නකෝ. නිකන් එන වතුර. ඉතින් මේ තියෙන පලාකොලයක් අරගෙන බලන්නකෝ. එතකොට කියන මේ ගොරකයෝ දන්නේ නගරේ තියෙන සැප. ඒක නිසා මේ ඇදින්න හරියන නමුත් යථාභූත ඥාන දර්ශනය හරහා ඔය කියන නිබ්බිදාව නම් ඔය තියෙන විරාගය නම් අපිට ඇති වෙන්න තියෙනවා. තියෙන්නේ අපි ඒක අගේ කරන්න දන්නේ අපි තුන එක අපේ කාලකන්නිකමට අපේ පෙරකල අකුසලයකට හරි කම්මැලි කිය. මන්දනාව කාරණාව යණ්ඩන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා වන්දනා ගමනක් හරි දාගන්න. ගිහිල්ලා ඔන්න කොරෝනා හදාගෙන ඊට පස්සේ ඩෙන්ගු හදාගෙන අවිල්ල කියනවා තෙමා මාරු හදාගෙන කියනවා බලන්නකෝ ඊ කිල්ල ලෙඩ හදානවනේ. මේ හිටපන්කෝ ඉන්න බෑ. ඉන්න බෑ. ඉතින් මේ ධර්මය දේශනා කරන පුංචි අවුරුදු 7 රාහුල කුමාරයෝ ගෙනල්ලා සාරිපුත්තු ස්වාමීන් ගාව පැවිදි කරලා අවුරුදු 15ක් භාවනා කරලා බුදුන්සේ දෙන්න ඕනේ දායද දුන්නා. යශෝදරාවට දුන්නා. සුද්ධෝදන රජුරණ දුන්නා. සුපබුද්ධ රජුරණ දී ගන්න බැරි වුණා. අපාගත වුණා. ඒ මොකද මේ කට්ටියට හිටියන රජකමේ තිබ්බනම් කරන්නේ රටත් කාලා, ගමත් කාලා, තමනුත් විනාශ වෙයි. සුද්ධෝදන රජුරෝ ඇමතිවරු 10 දෙනෙක් පිටත් කරා. ආපහු ගෙන්න ගන්න. කාළුදායි විතරයි කිව්වේ එහෙනම් මට පැවිදි වෙන්න දෙනවා නම් මම යන්නම් කියලා එයා තමයි කියනවා. කොහොම හරි බුදුරජාණන්සේ සුද්ධෝදන රජුරොත් නිවන් දැක්කවුවා. ඒ මොකද දෙන්න තියෙන ඔච්චරයි මේ ලෝකෙ මේ කරපු කුමන නැටුම් කෙලි කවට සිනාදා. මේ ඇති වෙන නිබ්බිදා විරාගය දන්නේ නැතිකමට නිසා තමයි අපි මෙච්චර මේ වේදනානාශක පාවිච්චි කරන්නේ. මෙච්චර රූපලාවන්‍ය කරන්නේ. මෙච්චර ගෘහ නිර්මාණ හදාන්නේ. මෙච්චර නගර නිර්මාණ කරන්නේ. නගර නිර්මාණවත් ඉහළම නගර නිර්මාණ ශිල්පයක් කියන්නේ ඉන්ඩෝ අවුට් අවුට්ඩෝ ඉන්. අර නගරයේ මැද තියෙන ගයක් මැදට කැලෑගස් දෙක තුනක් ගිහලා දාලා අප්පා එන ගණන්නේ. අපි බලන්නකො ඊට වැඩිය රහක් විතරයි. යන තැන කැලෑගස් අතර මැද කුටියක් දෙකක් තියෙනවා. අරකේම නෙවෙයි. මහා විශාල ගෙවල් හතරේ ගහක් වවලා ඕක තමයි ඔන්න දාද තියෙන টොප් ක්ලාස් ආකිටෙක්ට්. ඉතින් මේ දේවල් ස්වභාවයේ තියෙන එක නැතුව මේ හදලා ඒක මේ පරංගි ලෙඩ හදාගෙන ජීවත් වෙන සමාජයේට සංඝයා බේරිලා නැහැ. ඒක පෙන්වන්න ඕන කියන්න ඕන සංඝයාවත් බේරිලා නැහැ. ඒ මොකද ඒගොල්ලෝ ඒක මිනිස්සු. ඒගොල්ලන්ටත් අර සති සම්පජාඤ්ඤ නැත්තම් බයලජ්ජ නැත්තම් ඉන්දිය සංවර නැත්තම් සීල නැත්තම් සමාධියක් නැත්තම් ඉතින් ඇති වෙන ඥාණය යථාභූත ඥානයක් නෙවෙයි. භූත ඥාන කියතයි. අද තියෙන ඥාන ඔක්කොම ඒ වගේ භූත ඥාන. ඒ ලස්සන නමක් දාලා තිනවා artificial intelligence කියලා. ඉතින් මට ආටිකල් එකක් කියුවා ඒවල කියලා තිනවා artificial intelligence කියන්නේ හිත පිට යෑම කියලා.
හිත භාවනා කරනකොට පිට යන හිතේ පහළ වෙන දැනුමට තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. ඉතින් පිස්සුනේ. හිත පිට යනවායි කියලා කියන්නේ භයානක වසංගතයක්. භයානක ඔක්කාරයක් භාවනාවේදී. ඕක තමයි අද මිනිස්සු මේ ෆිලොසොෆයිස් කරනවායි කියලා හිතනවායි කියලා පිස්සු අදහස් තමයි තියෙන්නේ. ඒ නිසා බටහිර ලෝකේ කිසිම දවසක මේ භාවනා වගේ දෙයකට නොබෙල් ප්‍රයිස් දෙන්න බෑනේ. දෙන්නේ නැහැ. ඒකට නොබෙල් ප්‍රයිස් දෙන්නේ මොනවා හරි මානවය විනාශ කරන අලුත් දෙයක් නිෂ්පාදනය කරනවා. ඒගොල්ලමයි ඔය නොබෙල් ප්‍රයිස් එක හදපු ඒ නොබෙල්ම තමයි ඔය මේ ජපානට බෝම්බේ දාන්න නියුට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන බෝම්බේ හොයාගත්ත. මිනිහා දන්නවා ආත්ම ගානකට ගොඩේ ඉන්න බෑ කියලා. ඒක අහුවෙච්ච ගමන් ඇමරිකාව ගිහිල්ලා දැම්මේ වැඩිම ජනගහන ඉන්න නගරෙට විනාශයි. තාම ඇමරිකාව සතුටු වෙනවා ඒක ගැන. මේ මනුස්සයට හම්බෙච්ච සල්ලි වලින් තමයි නොබෙල් ප්‍රයිස් කියලා එකක් හදාන සාමත්‍යාගයක් ඇති කරා. ඉතින් සාමත්‍යාගයේ හම්බෙච්ච ටික ලස් බලනකොට මර්සනරිස්ලට දීලා තියෙනවා. කුලී හේවායන්ට දීලා තියෙනවා. ඒක කියනවා ගණ්ඩේ කියලා දීපේ වාපහුව. උන් කරලා තියෙන සමූල ඝාතන. බටහිර ලෝකෙ මිනිස්සු ආසියා කරේ වගේ අප්‍රිකා වගේ මිනිස්සුන්ට කරපු ඒ සාහසික අපරාධ නිසා ඒගොල්ලෝ නොබෙල් තියා බෙල් එක තියෙන ප්‍රශ්නයක් ටැග් ගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. ওই කිසි කෙනෙක් දන්නෙත් නැහැ බුදු කෙනෙක් පහළ වෙච්ච බව. ওই කෙනෙක් දන්නෙත් නැහැ බුද්ධ ඥානසේ අහිංසක ධර්මයක් දේශනා කරයි කියලා. ඉතින් ඒකට හේතුව ඥානයක් තියෙනවා. හැබැයි යථා භූත නැහැ. ඒ ඥානේ පහළ වෙලා තියෙන්නේ ඉස්සර පසර හෝ නිබ්බිදා විරාගෙන් නෙවෙයි. කුප්පන කඩප්පුලි නොකෑමන දහපතුරා මාකටිං සිස්ටම් එකකින්. මේ නිබ්බිදා විරාග මාකටිං නැහැ. ඒකේ කිසිම ආර්ථිකයක් නැහැ. මේ කාටක දෙන්නත් බෑ. මොකද හේතුව මේ කම්මැලිකම නීරසකම විකුණන්න බෑ. නමුත් ඒක අත්‍යවශ්‍ය එකක්. ඒක බුදුරජාණන්සේ දේශනා කරන්නේ මේ සංඛාර උපේක්ඛා ඥානය කිය. සියලු සංස්කාරයන් කෙරේ උපේක්ෂා වෙනවා. මට අරක වේවා මේක වේවා නැහැ. තියෙන ඕන එකක් බාර ගන්න. ඒ බාර ගන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. අනික කිසිම සතෙකුට එහෙම බාර ගන්න බෑ. පූසෙකුට මීයක් දැක්කට පස්සේ මෛත්‍රී කරන්න බෑ. ගැරන්ඩියෙකුට බෑ. මිනිසියෙකුට පුළුවන් මේ මතුවෙන ඕනම දෙයක් දිහා සමසිතින් සමමෙතින් බලන්න. ඉතින් ඒක නෙවෙයි මේ සති සම්පජඤ්ඤ සූත්‍රයෙන් පිට කියන බණවල කියවෙන්නේ. සති සම්පජඤ්ඤේ නැති කෙනා ළඟ තියෙන බණ ඒක නෙවෙයි. ඒක මොනවාරිදලා කුප්පන දේවල් හදාන්න. අවුස්සන දේවල් හදාන්න. මාකටිං තියෙන්නේ. තන්නේ කර මවාපෑම තියෙන්නේ. ඉතින් ඒ මවාපෑම මේ විද්‍යාවත් බුදුහාමුදුරුවෝ හොයාගත්ත විද්‍යාවත් දෙක එකයි කියලා සම වචනයක් ලංකාවේ ළමයින්ට උගන්වනවා. බුදුජානනාංශේ චක්කුංදපාදි ඥානංගතපාදි පඤ්ඤාවදපාදි විද්‍යාවදපාදි ආලෝකෝදපාදි කියවම ඒ විද්‍යාවයි මේ කඩප්පුලි නොකෑමන විද්‍යාවයි දෙකම එක නම ධම්මා. ඒ නිසා ළමයි කොහොමද මේක තේරුම් ගන්න? කේමනන්ද සාංශේ මේක ගැන ගවේෂණයක් කළා කියන ඉස්සර ඕකට නවීන විද්‍යාවක දැන් නවීන කැලලක් නැහැ. විද්‍යාව. එතන මේ භාවනා කරලා ඇති වෙන යථාභූත ඥාන දර්ශනයයි ඔය විද්‍යාවයි දෙක සම කෙරුවොත් ඉතින් මේ ළමයිකට පුළුවන් ද මේ දෙක වෙන් කරගන්න. මේවා සැලසුම් නෙවේද මේ දරුවෝ මේ විදියටම නරක විදියට මේ බුදුහාමරගේ විද්‍යාව මෙහෙම තියෙදි මේ අවිද්‍යාවකට විද්‍යාවක් කියලා උගන්වන්නට කොච්චර ළමයට ලක්ෂ කෝටි වාරයක් හිතට වද්දන්න ඕනද බෑ විද්‍යාව කියන එක ඇති කරන්නේ. ඉතින් මේ ටික අයින් කෙරුවොත් මොකටද වෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව? මොකද්ද වෙන්නේ රජයේ ප්‍රතිපත්ති වලට? නමුත් ඒක නෙමෙයි අපේ ප්‍රශ්න තියෙන්නේ. රජයේ කොනවා කෙරුවත් අධ්‍යාපන දෙය මොනවා කෙරුවත් මට පුද්ගලිකව සත්‍යමත් වෙන්න පුළුවන්. මට පුද්ගලිකව සත්‍ය සම්පජාඤ්ඤ ලබන්න පුළුවන්. මට පුද්ගලිකව ඒ නිබ්බිදා විරාගය එනකොට බුදුහාමුදුරට ලං වෙනවා වගේ, ධර්මයට ලං වෙනවා වගේ, සංඝයාට ලං වෙනවා වගේ, සීලයට ලං වෙනවා වගේ පේනවා. නිබ්බිදා විරාග පහළ වෙච්ච නැති කවුරුවක්වත් නැහැ භාවනාවේ. හැබැයි ලක්ෂයකට එක්කෙනෙක්වත් මේක ධර්මය, මේක භාවනාවේ ප්‍රතිඵලයක්, මේක යථාභූත ඥාන දර්ශනින් හම්බෙච්ච ප්‍රතිඵලයක් කියලා දන්නේ නැති කියලා මම අද දවසේ ධර්ම දේශනාව අන්තර කරනවා. මේක ගියා හොඳට බලලා ඒ එන අවිද්‍යාව විද්‍යාව කියන්නේ නැත්නම් මේ නිබ්බිදා විරාගය ආවට පස්සේ කොච්චරක් අපිට ඉන්න පුළුවන්ද කියන එක පෞරුෂත්වය කියන්නේ. අන්න ඒක වැඩි වීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරු දිනාටම තෙරුවන් තරණයි.